විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්ව ඉඳලා මේ අපොස සාමාන්‍ය පෙළ ඔබ වෙනුවෙන් කතා කරන්න ආවේ මේ පෙරදින සරසවි ආයතනයේ අධිපතිතුමා අපේ ග්‍රහාන් බ්‍රාහ්මණගේ මොදහු මගේ ආදරණීය ශිෂ්‍යෙක්. ඔහු මෙහෙයවන මේ සාමාන්‍ය පෙළ ඔන්ලයින් පන්ති සඳහා මම නැතුව විවෘත දේශනවලට සහභාගී වෙලා නැහැ මේ පාඨමාලාවේ. ඉතින් අද තියෙන මේ තාක්ෂණික අර්බුදය මැද්දේ ඔබට ව්‍යාකරණ හා සාහිත්‍ය පිළිබඳව අත්‍යවශ්‍ය දැනුමක් දෙන්න ඕන කියලා ගිහාන් බ්‍රාහ්මණගේ ඇතුළු එහි ගුරු මණ්ඩලය මගෙන් ඉල්ලපු විශේෂ ඉල්ලීම හින්දා තමයි මේ කටයුත්තට මම මේ සම්බන්ධ වුණේ. එන හැමෝටම ආයුබෝවන්. අද මම මේ ජීවිතේ පළමු වතාවට විශ්වවිද්‍යාල උපාධි මට්ටමින් බාහිර උපාධි මට්ටමින් දහස් ගණනකට උපාධි සඳහා උදව් කරපු මම ප්‍රථම වතාවට පෙරදිනියේ සරසවි විද්‍යායතනයේ අපොස සාමාන්‍ය පෙළ සිංහල විෂය නිර්දේශය සඳහා පැමිණියා. ඉතින් අපේ දූල පුතාලටත් මේ වෙලාවේ අහගෙන ඉන්න ඔබේ දෙමව්පියන්ටත් මම මුලින්ම ආචාර කරනවා ආයිබෝවන් කියලා. මෙතෙන්දි පුතේ අපිට සිංහල සාහිත්‍යයත් සිංහල ව්‍යාකරණත් පිළිබඳ දල හැඳින්වීමක් තමයි මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී තියෙන්නේ. මෙතෙන්දී 10 වසරේ පළවෙනි පොතේ පළවෙනි පාඩම දිහාවට තමයි මං ඉස්සෙල්ලාම ඔබව රැගෙන යන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ පළවෙනි පාඩමේ තියෙන්නේ උපකල්පනය කරන ලද කතන්දරයක්. මොකද මේ කතන්දරය මේ ඇත්තටම වෙච්ච එකක් නෙවෙයි. මේක අපේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හිටියා ආචාර්ය ආනන්ද ගුරුගේ Voice from Ancient Sri Lanka කියන පොතේ අභය හේවාවසම්ගේ පරිවර්තනයක් තමයි මේකේ තියෙන්නේ. ඒකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒ උපකල්පනය කියන්නේ පුතේ අපි නිර්මාණය කරන දෙයක්. ඒ කියන්නේ ඒක ඇත්තක් නෙවෙයි. මේකේ තියෙන්නේ අපේ මිහිඳු හාමුදුරුවෝ අපවත් වුණාම ඒ අපවත් වෙච්ච උත්සවයේදී එවකට රජ කරමින් හිටපු උත්තිය මහරජතුමා කරපු කතාවක් හැටියට තමයි මේ කතන්දරේ යන්නේ. වර්ෂ ක්‍රිස්තු පූර්ව 199 කතාවක් මේ ආනන්ද ගුරුගේ මහතාගේ පොතේ ඉංග්‍රීසියෙන් තිබිලා අභය හේවාවසම් කියන මහත්තයා ඒක සිංහල බසට පෙරලලා. එතකොට මේ පළවෙනි කතාව තුල තියෙන්නේ
එක අතකින් පුතේ අපේ හැදිච්චකම, අපේ වටිනාකම, එහෙම නැත්නම් අපි මේ පුනපුනා කියන අපේකම, ඒ අපේකම අපිට ගෙනාවේ ඉන්දියාවේ ඉඳලා මිහිඳු හාමුදුරුවෝ. එතකොට මිහිඳු හාමුදුරුවෝ පිළිබඳ උන්වහන්සේ මෙරට අපවත් වුණාට පස්සේ උන්වහන්සේ අපවත් වෙලා භූම දානය කරා කියලා අපි විශ්වාස කරන්නේ අම්පාරේ රජගල කියන ප්‍රදේශේ. අම්පාරේ රජගල කියන්නේ පුතා අදත් තරමක් දුෂ්කර වෙහෙසකර කර්කශ ප්‍රදේශයක්. දැන් මිහිඳු හාමුදුරුවෝ දඹදිව ඉඳලා වැඩම කරලා අපවත් වෙනකල්ම උන්වහන්සේ එක දවසකටවත් නිවාඩුවකටවත් ඉන්දියාවට ගියේ නැහැ. එහෙම නැත්නම් වැඩම කළේ නැහැ. ඊළඟට අශෝක රජුරෝ කිසිම දවසක තමන්ගේ මේ එකම පුත්‍රයා බලන්න ලංකාවට ආවෙත් නැහැ. මෙන්න මේ ශ්‍රේෂ්ඨ චරිතය. ඒ කියන්නේ පුතේ වෙන රටක ඉපිද වෙන රටක හැදිලා වැඩිලා වෙනත් රටක මුළු ජීවිත කාලයම ගත කරපු අති විශිෂ්ට දාර්ශනිකයෙක්, චින්තකයෙක් සහ වචන වලින් මැනලා අගය කරන්න බැරි තරමේ අපූර්ව ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක් තමයි මිහිඳු හාමුදුරුවෝ. එතකොට ක්‍රිස්තු පූර්ව 199 උන්වහන්සේ අපවත් වෙනකොට රජකලේ දේවානම්පියතිස්ස රජුගේ මල්ලි කෙනෙක් උත්තිය. මේ පොතට කියවෙන්නේ ඒ උත්තිය රජුරෝ මිහිඳු හාමුදුරන්ගේ ආදාහන උත්සවයේදී කරන ලද කතාව. දැන් මේ කතාවේ ආරම්භක කොටසේ තියෙනවා පුතේ මෙහෙම එකක්. දැන් පුතාලට ගෙවල් වල ඉඳගෙන ඔන්ලයින් මේ කතාව කියව ගන්න පුළුවන්. මම මේ කියන දේවලුත් හිතේ තියාගෙන ඔබ මේ කතාව කියවලා බලන්න. මේකේ ආරම්භයේදීම උත්තිය රජුරෝ කතාවේදී කියනවා හරිනම් අද ජාතික ශෝක දිනයක් කරන්න ඕන දවසක්. ඒත් මම උත්තිය රජුරෝ හැටියට මිහිඳු හාමුදුරන්ගේ ආදාහන දවස මම ශෝක දිනයක් කරන්නේ නැහැ. උත්තිය රජුරෝ කියනවා මම ඒක නොකරන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි. මොකද මිහිඳු හාමුදුරෝ නියෝජනය කළේ බෞද්ධ දර්ශනය. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ අනිත්‍යතාව පිළිබඳ මාහැඟි ආදර්ශ තියෙන දහමක්. ඉතින් මොකටද එහෙම ආගමක් ලංකාවට ගෙනාපු උත්තමේ අපවත් වෙච්ච දවස ශෝක දිනයක් කරන්න අවශ්‍ය නැහැ. දැන් මමයි ඔබයි දැන් ඉන්නේ මේ 2020 දෙසැම්බර් මාසේ අන්තිම දවස්වල. දෙසැම්බර් 31ට අපි දැන් මේ කිට්ටු වෙමින් ඉන්නවා. එතකොට පුතේ සහ දුවේ අපි මේ ඔබට කියන්න යන්නේ ඒ එදා ඉඳලා මේ 2020 දෙසැම්බර් 31 වෙනකල් අපිට හිතන්න පතන්න ගොඩාක් දේවල් දුන්නේ මේ මිහිඳු හාමුදුරුවන් ලංකාවට ගෙනාපු ආගමික සભ્યත්වය හා සංස්කෘතිය. එතකොට මේ ඔක්කොම ගෙනාපු මිහිඳු හාමුදුරුවෝ අපවත් වෙච්ච දවස ශෝක වෙන එක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ. උන්වහන්සේව නැවත හදාරන එක. ඒක පුතාලට තේරෙන වචන වලින් පුතාලට මම කිව්වොත් දුවේ මිහිඳු හාමුදුරුවන් නැවත කියවීම. දැන් මේ පොතේ කතෘ මණ්ඩලය උපදේශක මණ්ඩලයේ ආරම්භයේම ලියලා තියෙනවා පුතා මේ පොතෙන් උත්සාහ කරන්නේ මේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ මිනිස්සු
මේක අගට යනකොට අපිට හම්බ වෙනවා මහාචාර්ය සේනක බිබිලේ වැනි ප්‍රඥයෝ. ඒ අය ඔබට අඳුන්වලා දීලා ඔවුන් මේ රටේ මේ ජාතික වීරයන් උනේ ඇයි? දැන් මේ මිහිඳු හාමුදුරුවෝ පිළිබඳ කතා කරද්දි මම මේ පොතේ අග ඉන්න සේනක බිබිලේ මහාචාර්යතුමා ගැන කිව්වා. පුතාලට පොතේ අන්තිමේදීත් මං කියලා දෙන්නම්. මේ මහාචාර්ය සේනක බිබිලේ කියන්නේ පුතේ එයා ඉපදුනේ මං ඉපදිච්ච ඌව පළාතේ බිබිල. එතකොට මේ සේනක බිබිලේ කියන මහාචාර්යතුමා ඉපදෙනකොටම එතුමාගේ මෑණියන් ජීවිතෙන් සමුගෙන තිබ්බා. එතකොට ඒ හින්දා මේ මෑණියන් හිටියේ නෑ කිරිපොවන්. එින්ද මහාචාර්ය සේනක බිබිලේ ප්‍රඥයාට කිරි දෙන්න උනේ පුතේ බිබිලේ පලාත හිටපු අම්මලා තමයි මහාචාර්ය සේනක බිබිලට කිරි පෙව්වේ. අම්මා නැති වෙච්ච හින්දා. ඉතින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණාට පස්සේ මේ සේනක බිබිලේ මහත්තයා කල්පනා කරනවා මට කිරි දුන්නු අම්මලාට මම මොකද කරන්නේ? හැබැයි එතුමා හැරිලා ආපස්ස බලනකොට ඒ අම්මලා ඔක්කොම ජීවතුන් අතර නැහැ. ඒගොල්ලෝ මැරිලා. ඊට පස්සේ සේනක බිබිලි මහත්තයා බලනවා ඒ අම්මලා නැති වෙලා. මම ඉගෙනගත්තු වෛද්‍ය විද්‍යාවෙන් මම මොකද්ද ඒ අම්මලාට කරන්නේ? එතුමා පුතේ ඖෂධ පනතක් ගෙනාවා මේ රටේ මුල්ම වකවානු. ඒ ඖෂධ පනත ගේනකොට පුතා දස දෙසින් සේනක බිබිලේ මහත්තයා මරන්න තර්ජනය ආවා. දැන් මේ ඖෂධ පනත ගැන මම එක උදාහරණයක් පුතාලට කියන්නම්. දැන් අපි ඔළුවේ කැක්කුමට පැනඩෝල් ගන්නවනේ. පැනඩෝල් ගත්තම පැනඩෝල් පෙත්තක් මේ පහළ ඖෂධ සමාගමෙන් ගත්තොත් අපි හිතමුකෝ පෙත්ත රුපියල් 15යි කියලා. ඒ පෙත්ත පුතේ ඒක අස්සේ තියෙන පැරසැටමෝල්ට් කියන ද්‍රව්‍ය. ඒ පැරසැටමෝල්ට් පෙත්තක් සාමාන්‍යයෙන් වෙළඳපොලේ රුපියල් 2යි. එතකොට පුතේ රුපියල් 2ට වෙළඳපොලේ තියෙන පැරසැටමෝල්ට් පෙත්තම තමයි අපිට මේ රුපියල් 15ට පැනඩෝල් කියලා දෙන්නේ. ඒ කියන්නේ 725ක් වටිනා පැරසටමෝල් පෙත්තක් පැනඩෝල් කොම්පැනිය අපිට විකුණනවා අති විශාල ලාභයක් අරගෙන. මම මේ එක උදාහරණයක් කිව්වේ. සමහර පෙති තියෙනවා පුතේ 7-5යි මෙහෙට එනකොට. ඒක මෙහෙ විකුණන්නේ රුපියල් 200ට 300ට. මෙන්න මේ ඖෂධ ජාවාරම කඩලා අර පැනඩෝල් කියන නමින් බෙහෙත් ගෙන්නන්නේ නැතිව ඒකේ වෛද්‍ය නාමයෙන් බෙහෙත් ගෙන්නන්නේ. ඒ කියන්නේ එතකොට ලංකාවේ තියෙන ඕන පැරසටමෝල්ට විතරයි. පැනඩෝල් කියන්නේ පුතේ වෙළඳ නම. ඔන්න ඔය ව්‍යාපාරයත් එක්ක හැප්පෙන්න ගිය මහාචාර්ය සේනක බිබිලේ ඊතා බිහිසුණු විදියට අදත් අඳුනා ගන්න බැරි වසකෝප්පයක් පවලා මේ මහාචාර්යවරයා මරා දැම්මා. එතකොට ඒ මරණය පුතේ ඖෂධ සමාගම් කරපු මිනි මැරුමක්. මං ඔබට කියන්නේ ඒක තමයි මිහිඳු හාමුදුරුව අපිට පුරුදු කළේ. මිහිඳු හාමුදුරුව අපිට පුරුදු කළා අර ඉන්දියාවෙන් වැඩම කරලා තමන්ගේ නොවන දේශයක මිනිස්සුන්ට බුදුදහම කියා දීලා ඒ තමන්ගේ නොවන මිනිස්සු වෙනුවෙන් පොළොවේ පස් පාගගෙන ඇවිදලා ඒකත් විතරක් නෙමේ ඊටත් පස්සේ මිහිඳු හාමුදුරුව බෞද්ධ ජනයාට කියලා දුන්නා අපි අපගේ අද දවස
අනුන්ගේ හෙට දවස වෙනුවෙන් කැප කරන්න ඕන කියන පණිවිඩය. ඔන්න පුතේ ඔය පණිවිඩය මහාචාර්ය සේනක බිබිලේ ඉගෙන ගත්තේ බුදුදහමෙන්. ඒ බුදුදහම ලංකාවට ආවේ මිහිඳු හාමුදුරුවන්ගෙන්. දැන් ඔබට පේනවා ඇති උත්තිය රජුරෝ මිහිඳු හාමුදුරුව අපවත් වෙන දවසේ දේශනය කරද්දී ඔහු කියනවා මං එතකොට පොඩි ළමයෙක්. දේවානම්පියතිස්ස මගේ අයියා. මට වෙච්ච දේවල් අද වෙනකොට මතක නැහැ. අයියා කියපු දේවල් විතරයි මට මතක. මොකද අපේ අයියා මුවදඩේ මේ යන්න ගිහිල්ලා තමයි මිහිඳු හාමුදුරුව මුණ ගැහුනේ. ඊළඟට මේ පොතේ තියෙනවා පුතේ උත්තිය රජුරෝ කියපු දේශනය. මේක උපකල්පිත දේශනයක්. ඒ කියන්නේ අපි හිතලා නිර්මාණය කරපු කතන්දරයක්. ඉතින් පුතේ මේ පොතේ තියෙනවා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ඉස්සෙල්ලම මිනිසුන්ට කිව්වේ උගතුන්ට කතන්දර නෙවෙයි පුතා. උන්වහන්සේ ඉස්සෙල්ලම කියපු කතන්දර දෙක තමයි ප්‍රේත වස්තු කියන කතා ටිකයි විමාන වත්තු කියන කතා ටිකයි. දැන් පුතාලා බලන්න රටක සාමාන්‍ය ජනතාවට අභිධර්මය කියලා දීලා වැඩක් නැහැ. රටක සාමාන්‍ය ජනතාවගේ ඔළුවට දාන්න ඕන දේ තමයි පව් කළොත් උඹලා පෙරේතයෝ වෙනවා. පින් කළොත් උඹලා දිව්‍ය ලෝකේ යනවා. පළවෙනිම දවසේ මිහිඳු හාමුදුරුව කළේ පෙරේතයෝ වෙන්න නම් ඒකා ලෝභයෙක් වෙන්න ඕන. පෙරේතෙක් වෙන්න නම් එයා ඊර්ෂ්‍යාකාරයෙක් වෙන්න ඕන. පෙරේතෙක් වෙන්න නම් එයා කේලම් කියන කෙනෙක් වෙන්න ඕන. පෙරේතෙක් වෙන්න නම් ඔහු මස් මරන්න ඕන. මස් කන්න ඕන. ඔය ටික තමයි පුතේ ඉස්සෙල්ලම මිහිඳු හාමුදුරුව පළවෙනි සතියේ මේක කිව්වේ පොදු ජනයාට. ඊළඟට හාමුදුරුව කියපු දේ තමයි විමාන වත්තු. ඒකේ තියෙන්නේ පුතේ පින් කළොත් අපි දිව්‍ය ලෝකේ යනවා. පව් කළොත් අපායට යනවා. එතකොට පින් කළොත් දිව්‍ය ලෝකේ, පව් කළොත් අපායේ. පුතේ අපි දැන් ඉන්නේ මේ 2020. අද වුණත් ලංකාවේ ගොඩක් මිනිස්සු හැදිලා තියෙන්නේ පොලිසිය හින්දා නෙවෙයි පුතේ. අධිකරණය හින්දා නෙවෙයි. අපි ඔක්කොම මිනී මැරුවොත් ඔය ලංකාවේ තියෙන හිරගෙවල් ටික මදි පුතේ. මමත් මේ කතාව අහගෙන ඉන්න ඔබේ තාත්තලා අම්මලත් සමහරට මේ පුංචි පුතාලා වුණත් යටි හිතින් කී දෙනෙකුට ගහන්න කැමතිද? ඇයි ඔබ ගහන්නේ නැත්තේ? ගහන්න නැත්තේ පුතේ පොලිසියට බය හින්දා නෙවෙයි. ගහන්න නැත්තේ එකම හේතුව අපාය. පින් කරන්නේ දිව්‍ය ලෝකය. ඒ හින්දා මේ පොතේ තියෙනවා ඔය ආනන්ද ගුරුගේ මහත්තයා ලියලා අභය හේවාවසම් පරිවර්තනය කරපු මේ උත්තිය රජුගේ කතාවේ මිහිඳු හාමුදුරුව කියන්නේ මුල්ම දවසේ උගතුන්ට නෙවෙයි දේශනේ පැවැත්වුවේ සාමාන්‍ය ජනතාවට. ඔන්න පුතාලා හිතේ තියාගන්න පිට රටකින් වැඩිම කළා ආපු ගමන් පොදු ජනතාවට බණක් කිව්වා. ඒ බණ කිව්වේ ක්‍රිස්තු පූර්ව 199. අපි දැන් ඉන්නේ පුතේ 2020. මගේ ඉදිරිපිට ඉන්න පුතාලා දූලත් පුතාලා දූලගේ අම්මා තාත්තත් මමත් පව් නොකරන්නේ ප්‍රේත වස්තුව හින්දා. පින් කරන්නේ දිව්‍ය ලෝකයන්. ඒ විතරක් නෙවෙයි පුතේ මේ මිහිඳු හාමුදුරුව ඊළඟට ජාතක කතා දෙකක් දේශනා කළා. එකක් තමයි පුතේ තේසකූණ ජාතකය.
අනික කාකෝ ලුක ජාතකේ. දැන් උත්තිය රජ්ජුරුව ඒ තේසකූණ ජාතකය ගැන කිසි දෙයක් මේකේ කියලා නැහැ. කාකෝලුක ජාතකයේ දේශනා කරා කියන එකත් මේ පොතේ ආනන්ද ගුරුගේ මහත්තයා උත්තිය රජ්ජුරුවන්ගේ කටට දාලා නැහැ. ඒත් මගේ පුතාලා මතක තියාගන්න ලංකාවේ පළවෙනි ජාතක කතා දෙක දේශනා කළේ අනුරාධපුර යුගයේ මිහිඳු හාමුදුරුවෝම තමයි. පුතාලට විවේකයක් ලැබුණු දාක කියවලා බලන්න තේසකූණ ජාතකය. කියවලා බලන්න කාකෝ ලුක ජාතකය. මම මේක ඉදිරියේ ජාතක කතා කියලා දෙනකොට මේ කතා දෙක මං කියලා දෙනවා. මේ කතා දෙකම පුතේ මේ රටේ දේශපාලකයන්ට කියපු බණ කතා දෙකයි. ඒ දේශපාලකයන්ට කියපු කතා දෙකත් මිහිඳු හාමුදුරුවෝ ඉස්සෙල්ලම දේශනා කළා සාමාන්‍ය මහජනයා වෙනුවෙන්. ඊළඟට පුතේ උන්වහන්සේ ඉන්දියාවේ අශෝක නැමති මහා අධිරාජයාගේ පුතානේ. ඉතින් දුවේ ඉතින් පුතේ දේවානම්පියතිස්ස රජුරෝ බලන් හිටියලු මුන්වහන්සේ හදන ආරාම සංස්කෘතිය පළවෙනි තැන දෙයි කියලා හාමුදුරුවරුන්ට සංඝාවාස හදන්න. ඉතින් කට්ටිය බලාගෙන හිටියලු මිහිඳු හාමුදුරුවෝ කොහොමද සැලැස්ම අඳින්නේ. උත්තිය රජ්ජුරුව කියනවා පුතේ මේ පෙරවදනේ කතාවේ ඇතුන් ලවා රත්තරන් නගුලකින් මිහිඳු හාමුදුරුවෝ මහා විහාරයට අයිති ඉඩමයි අනාගතේ රුවන්වැලි සෑය හදන ඉඩමයි වෙන් කරලා ඉතිරි ආරාම සංස්කෘතිය හැදුවා. හැබැයි හැමෝම බලන් හිටියලු අති සුඛෝපභෝගී සංඝාවාසයක් හදයි කියලා. එහෙම එකක් හැදුවේ නැහැ. මෙන්න මේක මේ පොතේ තියෙනවා මගේ පුතේ. ඒ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා ඔය රත්තරන් නගුලෙන් බිම් සැකැස්ම කරලා ඊට පස්සේ ගියා නැවතත් මිහින්තලේ ලෙන් ගුහාවලට. මිහිඳු හාමුදුරුවෝ හිටියේ සුඛෝපභෝගී සංඝාවාසවල නෙමෙයි. ඒ හින්දා ඔය ගල් ලෙන් සහිත ප්‍රදේශයට අදත් අපි කියන්නේ ආරාම කන්ද කියලා. ඒ ආරාම හැදුනේ පුතේ ගල් ලෙන් වලින්. මිනිස්සුන්ට වදින්න පුදන්න බුදුමැදුරු හැදුවට චෛත්‍ය හැදුවට බෝධින් වහන්සේලාට ඉඩම වෙන් කළෙත් තාම මේ වන විට ශ්‍රීමා බෝධින් වහන්සේ වැඩම කරලත් නැහැ. ඒ ඔක්කොම මූලික සැලැස්ම හැදුවේ මිහිඳු හාමුදුරුවෝ උන්වහන්සේගේ මනසෙන් පුතේ. ඒකට පැන්සල් ගත්තේ නැහැ, පෑන් ගත්තේ නැහැ, සුදු කොළ ගත්තේ නැහැ, මැන්නෙත් නැහැ. ඒ ඔක්කොම තිබුණේ මිහිඳු හාමුදුරුවන්ගේ මනසේ. ඒ කියන්නේ මේ රටේ අනාගතය මුළුමනින්ම දැක්ක ප්‍රඥයා මිහිඳු හාමුදුරුවෝ. ඒකට හේතුව තමයි ඒක මේ පොතේ නෑ මම පුතාලට ඒත් කියලා දෙන්නම්. පුතේ ඔය ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ලෝකෙ බිහිවෙච්ච ප්‍රථම පරිගණක වස්තුව. බුදුන් වහන්සේ දේශනා කරපු සියලුම දේ පුතා ඔය මිහිඳු හාමුදුරුවන්ගේ මනසේ ආනන්ද හාමුදුරුවන්ගේ මනසේ තිබ්බා. ආනන්ද හාමුදුරුවෝ ගැන ඉගෙනගෙන හිටපු මිහිඳු හාමුදුරුවන්ට සියලු දේ මනසේ ගබඩා කරන්නට පුතේ පුළුවන් වුණා. ඊට පස්සේ මිහිඳු හාමුදුරුවෝ ඔය බිම් සැලැස්ම හදලා
ඔය අශෝක රජුරවන්ට දූත මෙහෙවලේ යෙදුනේ මහාතිත්ත කියලා ඇමතිවරයෙක්. ඒ මහාතිත්ත ඇමතිවරයා එයාගේ නැන්දාවන අනුලා බිසවටත් කියනවා මෙන්න මෙහෙම දෙයක් වුණා, මෙන්න මෙහෙමයි මම දැනගෙන හිටපු බුදුදහම. ඊළඟට පුතේ අර අනුලා බිසව ඇතුළු හෝ කාන්තා පරපුර භික්ෂුණියන් වුණාම ඒ භික්ෂුණීන් වහන්සේලාට ආරාම පද්ධතියකුත් අර උන්වහන්සේගේ සැලැස්මේ තිබ්බා. ඔන්න ඔය ටික ඔක්කොම කරලා මිහිඳු හාමුදුරුවෝ ඊට පස්සේ තමයි පටන් ගත්තේ මේ රටේ මිනිස්සුන්ට අලුත් සංස්කෘතියක් ඇති කරන එක. මං මේ කියන්නේ පුතේ මගේ කතාව නෙවෙයි. මම මේ කියන්නේ ඔබේ පොතේ ක්‍රිස්තුපූර්ව 199 මිහිඳු හාමුදුරුවෝ අපවත් වෙනකොට හිටපු උත්තිය රජුරුව පැවැත්වපු දේශනය. ඔය දේශනේ ඊළඟට තියෙනවා පුතේ තවත් වටින පැත්තක්. ඒ තමයි උන්වහන්සේ ගැන අපේ උත්තිය රජුරුව තමන්ගේ කතාවේදී කියනවා මේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වඩිනකල් අපි ගස්වලට වැන්දා. ගල්වලට වැන්දා. සත්තු මරලා බිලි පූජා කළා. හේතුවක් නැතුව ගස්ගල් පර්වත මහ මුහුද හිරු දෙයියෝ සඳ දෙයියෝ ආදීන්ට වැන්දා. මෙන්න මේ උත්තිය රජුරුව පුතේ ඔය මිහිඳු හාමුදුරුවන්ගේ අපවත් වීමේ උළෙලේ ප්‍රධාන දේශනය කරමින් කියනවා මිහිඳු හාමුදුරුවෝ ඒ විදියට සත්තු මර හිටපු අපිට සතුන්ට ආදරය කරන්න පුරුදු කළා. අනික් පැත්තෙන් ඒ වන විට ලොකු ගහක් දැක්කම ලොකු ගහට වැන්ද අපිට ශ්‍රී මහා බෝධියට වඳින්න පුරුදු කළා. හැබැයි උත්තිය රජුරෝ මේ දේවල් කියනකොට ඔද මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා ටික කාලෙකින් තමයි සංඝමිත්තාව වැඩම කළේ. අපි බෝධින්නාහන්සේට වැන්දෙපු දේ අහේතුක වෘක්ෂයකට නෙමෙයි. අපි ශ්‍රී මහ බෝධියට වැන්දේ මේ ගහට පිට දීලා තමයි අපේ බෝධිසත්වයෝ බුද්ධත්වයේ ලැබුවේ. අපි ශ්‍රී මහ බෝධියට වැන්දේ පුතේ ස්තුති කරන්න. ඒ ස්තුතිය අපිට පුරුදු කළේ බුදුහාමුදුරුවෝ. මොකද බුදුහාමුදුරුවොත් සතිය ගත කරනකොට එක සතියක් ඇහිපිය නේලා බලාගෙන හිටිය පුතේ ශ්‍රී මහ බෝධින් වහන්සේ දිහා. ඉතින් ඒක අපිට අරගෙන හැම ගහකටම වඳින්න එපා. බෝධින්නාන්සේට විතරක් වඳින්න. ඒකට හේතුවක් තියෙනවා. මෝඩ විදියට ගස්වලට වැන්දේ නෑ අපි. අපි අර්ථාන්විත ශ්‍රී මහ බෝධියට වඳින්න මිහිඳු හාමුදුරුවෝ අපිට පුරුදු කළා. ඊළඟට පුතේ තව කාරණාවක් තියෙනවා. ඒ තමයි මිහිඳු හාමුදුරුවෝ ඔය විදියට ඔය වැඩේ කරලා ඉවර වෙලා අර්ථාන්විතව ශ්‍රී මහ බෝධියට විතරක් වඳින්න පුරුදු කරලා ඊළඟට මේ උත්තිය රජුරුව පවත්වපු මේ දේශනේ තියෙනවා එක තැනක අපි අහේතුකව ගල්වලට වැන්දා. අහේතුකව උස් කඳු මුදුන් වලට වැන්දා. මිහිඳු හාමුදුරුවෝ ඒක හෙමින් නැති කරලා චෛත්‍ය නිර්මාණය පුරුදු කළා. දැන් පුතේ අපි හොඳට බලන්න ලංකාවේ යෝධ චෛත්‍ය තියෙන්නේ කන්ද උඩ රට නෙමෙයි. යෝධ චෛත්‍ය හදන්න පුරුදු කළේ පුතේ අනුරාධපුරේ.
පොළොන්නරුවේ. ඇයි ඒ අනුරාධපුරයේ පොළොන්නරුවේ ශ්‍රී රුවන්වැලි සෑය ජේතවනය අබේගිරිය හැදුවේ? පුතේ ඒ පැත්තේ කඳු නැහැ. එහෙනම් හැදුවා කන්දක් වගේ චෛත්‍යයක්. දැන් මේ අපි ඉන්න මහනුවර ප්‍රදේශේ චෛත්‍යයක් හැදුවට වැඩක් නැහැ පුතේ. අපි හදන ඕනම චෛත්‍යයක් මේ කඳුත් එක්ක බලනකොට පොඩි. ඒක පේන්නේ නැහැ. රජුරුව හැදුවේ මිහිඳුහාමුදුරුව හැදෙව්වේ හදන බවට සලකුණු තැබුවේ අනුරාධපුරේ රුවන්වැලි සෑය. මොකද මේ රුවන්වැලි සෑය හදන්නේ මිහිඳුහාමුදුරුව අපවත් වෙලා ගොඩ කාලයකට පස්සේ. දුටුගැමුණු රජුරුව. අබේගිරිය හදන්නේ වලගම්බා රජුරුව ඊටත් බොහෝ කලකට පස්සේ. ජේතවනය හදන්නේ ඊට බොහෝ කලකට පස්සේ. ඔය චෛත්‍ය හදලා පුතේ අපිට කියලා දුන්නා මිහිඳුහාමුදුරුව පැතුරුණු පොළව තමයි පුතේ තණ්හාව. ඊට පස්සේ අපි ওই චෛත්‍යයට වඳින්නේ ඒ චෛත්‍ය ඇතුලේ නිර්වාණය දක්වා යන හැඩතලයක් මෙහෙම හදලා අර කොතෙන් තමයි පුතේ නිවන පෙන්නන්නේ. ඒකට අපි නිකම්ම මේ රවුම් චෛත්‍යයකට වැන්දා නෙවෙයි. ඊළඟට පුතේ තව එකක් මිහිඳුහාමුදුරුව අපිට පුරුදු කළා මේ චෛත්‍ය නිර්මාණයේදී. ඉතින් පුතේ මිහිඳුහාමුදුරුව අපිට පුරුදු කළා අපි එතෙක්කල් ලෝකේ හැම රටකම වෙච්ච දෙයක් තමයි මිනිස්සු මැරිච්ච අයගේ ශරීරවලට වැන්දා. දැන් පුතාලා දන්නවනේ පිරමීඩ්ස් තියෙන්නේ ඒ හැඩතලය පුතේ ඒක තියෙන්නේ තැනිතලා භූමියේ. අපේ චෛත්‍ය තියෙන්නේ අනුරාධපුර තැනිතලා භූමියේ. මිසරේ පාරාවෝ රජුරුවෝ ඔය හදපු පිරමීඩ්ස් අස්සේ තියෙන්නේ පුතේ මිසරය පාලනය කරපු රජවරුන්ගේ මල සිරුරු. සම්පූර්ණ සිරුර තියෙනවා පුතේ ඕක අස්සේ. එතකොට අදත් අපිට පොඩි සැකයක් තියෙනවා පුතා මේ පිරමීඩ හැදුවේ අපි ස්වදේශිකයෝද එහෙම නැත්නම් ඒලියන්ස්ලාද කියලා. ග්‍රහලෝක වලින් ආපු අයවද්ද මේ අමුතු හැඩේ පිරමීඩය නිර්මාණය කළේ? ඒක උත්තර තාම නැහැ අපිට. හැබැයි අපිට උත්තරයක් තියෙනවා. මොන ග්‍රහලෝකකින් ආවත් ඒගොල්ලෝ ඒක අස්සට දැම්මේ දේශපාලකයෙක්ගේ කුණු වෙන ශරීරයක්. මිසරය කොච්චර ප්‍රාථමිකද කියලා බලන්න පුතේ. සත පහකට වැඩක් නැති දේශපාලකයෙක්ගේ ශරීරයක් පිරමීඩයක් අස්සේ තියලා මිසර මිනිස්සුන්ට වඳින්න පුදන්න නියම කළා. දැන් පුතේ හැරෙන්නකෝ මිහිඳුහාමුදුරුව අපිට පුරුදු කළපු චෛත්‍ය දිහා. මිහිඳුහාමුදුරුව අපිට පුරුදු කළේ පුතේ ඒ චෛත්‍ය අස්සෙත් ශාරීරික ධාතු තියෙනවා. හැබැයි පුතේ ඒක අස්සේ තියෙන්නේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්ගේ ශාරීරික ධාතු. දැන් පුතේ අපි ඉන්නේ මේ කඳු උඩ රටනේ. දැන් ලංකාවේ තියෙන පූජනීයම වස්තුන් දෙකෙන් පළවැන්න තමයි ශ්‍රී දළදා වහන්සේ. දෙවැන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ. එතකොට පුතේ මේ මහනුවර වැඩ ඉන්න දළදා හාමුදුරුවෝ මනුෂ්‍ය ශරීරේ බුදුන් වහන්සේගේ මුඛයේ තිබුණු දන්ත ධාතුවක්. එතකොට මේ දන්ත ධාතුව අපි ඉතුරු කරගෙන මේ කන්ද උඩරට තැම්පත් කරලා ඒකට වඳින්නේ පුතේ බුදුන් වහන්සේගේ ඔය දළදා එහෙම නැත්නම් දන්ත ධාතු හරහා තමයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මොකද අපිට බුදුන් වහන්සේගේ ගලනාලය
හොයාගන්න බෑනේ. ඒවා පිච්චුණානේ. ඉතින් අපිට ඉතුරු උනේ බුදුන් වහන්සේගේ මුඛයේ දත් ටික ඉතුරු වුණා. ඉන් දලදා වහන්සේ නමක් දෙනමක් අපිට ලැබුණා. එකක් සෝමාවතියේ, අනික මේ මහනුවර දලදා මැදුරේ. හැබැයි අපි එතන නිකම් මේ මිනි ඇටකටු වලට වඳිනව නෙවෙයි පුතා. මොකද අපි ඊට පස්සේ ලංකාවේ කොච්චර රජවරු රජ වුණාද? අපි කවදාවත් පුතේ ඒ රජවරුන්ගේ ශාරීරික කොටස් නිදන් කළේ නැහැ. අපි ඒවා දවා පුලුස්සා අලු කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව ඉතිරි කළා. එතකොට පාරාවෝ රජ්ජුරුව පුතේ පිරමීඩ් අස්සේ සත පහකට වැඩක් නැති දේශපාලකයන්ට වඳින්න පුරුදු කළාට මිහිඳු හාමුදුරුව අපිට පුරුදු කළේ චින්තකයෙක්ගේ ශරීරික ධාතු වලට වැන්දට කමන්නේ. දැන් පුතේ මම බෞද්ධනේ. දැන් යේසුස් වහන්සේ අපේ හිතවත් කතෝලික ආගමේ ශ්‍රේෂ්ඨ චින්තකයා. බලන්න පුතේ ලෝකේ ප්‍රධාන වර්ෂ දෙකයිනේ තියෙන්නේ. එකක් පුතේ බුද්ධ වර්ෂ. අනික පුතේ ක්‍රිස්තු වර්ෂ. දැන් මේ ඉවර වේගන යන්නේ ක්‍රිස්තු වර්ෂ 2020. කල්පනා කරන්න පුතේ ලෝකයේ විශිෂ්ටතම චින්තකයෝ දෙන්නගෙන් පළවෙන්න බුදුහාමුදුරුවෝ. එතකොට බුද්ධ වර්ෂේ පටන් ගන්න බුදුරජාණන් වහන්සේ අරබයා. ක්‍රිස්තු වර්ෂයේ පටන් ගන්න පුතේ ක්‍රිස්තුස් වහන්සේ අරබයා. ඉතින් ඒ දෙන්නගේ ශාරීරික ධාතු තියෙනවා නම් ඒවට වැන්දට කමක් නැහැ පුතේ. දැන් අද පුතේ 2020 අපිට වෙලා තියෙන ලොකුම විපත තමයි චින්තකයන්ට දාර්ශනිකයන්ට වැන්ද සිංහලයා, සිංහල බෞද්ධයා, සිංහල කතෝලිකයා, සිංහල මුස්ලිම් ජාතිකයා. අද වන විට චින්තකයන්ට වඳින්න නැතිව එක්ක නළු නිලියන්ට, එක්ක ක්‍රීඩකයන්ට, එක්ක කිසිම වටිනාකමක් නැති දේශපාලකයන්ට ගරු කරවන්න පුරුදු කරලා තියෙනවා. අන්න ඒ හින්දායි මම කියන්නේ පුතේ අපි චෛත්‍ය වන්දනාවේදී ගරු කළේ ඒක ඇතුලේ ශාරීරික ධාතුවක් තිබ්බට ඒ ශ්‍රේෂ්ඨ චින්තකයෙක්ගේ ශාරීරික ධාතු. දැන් අපි සොහොන ළඟට යන්නේ නැත්තේ පුතේ අවතාරවලට බය වෙන්නේ. ඒත් අපිට රුවන්වැලි සෑය ළඟ එළි වෙනකල් ඉන්න පුළුවන්. රුවන්වැලි සෑයේ හොල්මන් නැහැ. මිනි කනත්තේ හොල්මන් තියෙන. ඔන්න ඔය වෙනස බුදු අපේ මිහිඳු හාමුදුරුවෝ ඇති කළා මේ චෛත්‍ය සංස්කෘතියත් එක්ක. තව දෙයක් පුතේ මිහිඳු හාමුදුරුවෝ අපිට පුරුදු කළා. ඒ තමයි උන්වහන්සේ ලංකාවට ආවේ පුතේ බුදුදහම විතරක් අරගෙන නෙවෙයි. උන්වහන්සේ උගත්තු අරගෙන ආවා. කලා ශිල්පියෝ අරගෙන ආවා. කැටයම් ශිල්පියෝ ගෙන ආවා. චිත්‍ර ශිල්පියෝ ගෙන ආවා. ඊට පස්සේ පුතේ ඔය ශ්‍රී මහා බෝධියට පවා කුල 18ක ගෙනාපු පිරිස් පතුරුවා හැරියා. ඒ සංස්කෘතිය තමයි අද අපි තාම ජීවත් කරවන්නේ. ඒ නිසා මිහිඳු හාමුදුරුවෝ තමන්ගේම මනසින් නෙවෙයි අනුරාධපුරයේ ගොඩ නැංගුවේ. ඒ ගොඩ නැංවීමට උන්වහන්සේගේ මනසට උගතුන්ගේ කලාකරුවන්ගේ සහයත් උන්වහන්සේ ගත්තා. ඒ ප්‍රතිඵලය වුණේ එක පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුල මුළු රටක් බබලවන්නා වූ ආගමික දර්ශනයක් මේ 2020 දක්වාම පවත්වාගෙන එන්න පුළුවන් වුණා. ඔන්න ඔය කතාව තමයි මගේ පුතේ මේ පොතේ පළවෙනි කතාව. මම දැන් පුතාලට ඔය කතන්දරේ දැන් කිව්වට
මේ පොතේ නම් පුතේ ඒ කතාව කියන්නේ උත්තිය මහරජතුමා. මන් දැක්ක පුතේ මේකේ ප්‍රශ්න වගේක් හදලා තියෙනවා අගට. ඒක එකක තියෙන්නේ ධර්මාශෝක රජුරුවන් සදහා මේ ලංකාවේ දූත කණ්ඩායම අරගෙන ගියේ කවුද? දැන් මගේ කතාවේදී පුතාලට තේරෙන්න ඇති එක් මහා තිත්ත කියන ඇමතිවරයා තමයි ඒ දූත කටයුත්තේ යෙදුනේ. දැන් ඔබට ප්‍රශ්නයක් ඇහුවොත් මිහිඳු හාමුදුරුව අපවත් වෙනකොට ලංකාවේ රජ කලේ කවුද? කොයි වර්ෂයේද? ක්‍රිස්තු පූර්ව 199 උත්තිය රජුරුව තමයි මේ කතාව පැවැත්වුවේ. එතකොට දේවානම්පියතිස්ස රජුරුව මිය ගිහි. ඊළඟට ඔබට ඇහුවොත් මේකේ අහලා තියෙනවා මම දැක්ක ප්‍රශ්නයක් ආරාම කන්ද යනු කුමක්ද? පුතේ ආරාම කන්ද කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ හාමුදුරුවරු කෝටි ගණන් වියදම් කරලා මේ තනිතලා බිමේ සංඝාවාස හැදුවේ නැහැ. හොයලා බලන්න ලංකාවේ තියෙන විශිෂ්ටතම පන්සල් තියෙන්නේ කඳු මුදුන් වල. ඒ කියන්නේ ඒ කඳු මුදුන අයිති කරගත්තු පන්සල කඳු මුදුනේ ගස් ටික රැක්කා. ජල පෝෂ්‍ය ප්‍රදේශ ආරක්ෂා කළා. මිහිඳු හාමුදුරුව අපිට කියලා දුන්නු දේ තමයි චින්තකෙක් ගස්වලට ආදරය කරන්න ඕන. මිහිඳු හාමුදුරුව ඉස්සෙල්ලාම නැවතුනේ අඹගසක් යට. ඒ හින්දා මේ ආරාම කන්ද අපිට අදත් දෙන උතුම් පණිවිඩයක්. දැන් අද නම් අපේ හාමුදුරුවෝ ආරාමවල වැඩවසන්නේ නැහැ. ඒගොල්ලෝ සමහර විට අපිටත් වඩා සුඛෝපභෝගී නිවාසවල ඉන්නවා. අච්චර ලොකු පෝසත් පවුලක මිහිඳු හාමුදුරුවෝ අපවත් වෙන කල්ම ගල්ලෙන් අස්සේ හිටියේ. පුතාලා අම්මලා තාත්තලා එක්ක යන එන ගමන් අම්පාරේ රජගලට ගිහිල්ලා රජගල කන්ද පොඩ්ඩක් නැගලා බලන්න. එතකොට පුතාලට තේරෙයි මිහිඳු හාමුදුරුවෝ හිටියේ මේ දුෂ්කර කඳු මුදුනේද. මෙතනද අපවත් උනේ කියලා පුතාලට පුදුම හිතේ. ඔන්න ඔය ප්‍රශ්නේ මේකේ තිබ්බා ආරාම කන්ද යනු කුමක්ද? ඊළඟට මම දැන් අතිරේකවත් කියලා දුන්නා. මේ ප්‍රශ්න එකක් තියෙනවා මම දැක්කා. ඇතුන්ගෙන් රත්තරන් නගුලක් යොදලා සලකුණු කලේ කුමක්ද? සලකුණු කලේ වෙන මුකුත් නෙවෙයි පුතේ අනුරාධපුර නාගරික සැලැස්ම. මහා විහාරේ තියෙන්නේ කොතනද? රුවන්වැලි සෑය අනාගතේ පිහිටුවන්නේ කොතනද? ශ්‍රී මහ බෝධිය පිහිටුවන්නේ කොතනද? මේ ඔක්කොම කලේ ඇතාගේ බැන්ද රත්තරන් නගුලෙන්. ඔන්න කෙටි ප්‍රශ්න කලාව. ඊළඟට තව අහලා තිබුණා මිහිඳු හාමුදුරන්ගේ මේ පන්සල් විහාර සැලැස්මේ තිබ්බේ මොනවද? ඒකේ තිබුණ පුතේ දානශාලා. ඊළඟට ඒකේ තිබුණා මෙහෙණින් වහන්සේලා සඳහා කුටි. බුදු මැදුර තියෙන්නේ කොතනද? ඒ කියන්නේ පළවෙනි දවසේ කරපු දේවල් බලන්න මොනවද කියලා. දන් දීමට ලෝකේ හපන්නු පුතේ අපි. එතකොට මහා හපංකම අපිට මිහිඳු හාමුදුරුවෝ පළවෙනි දවසේම ඉගැන්නුවා. ඕන දෙයක් ලැබෙන්නේ පුතේ දුන්නොත් විතරයි. දැන් අපිට ගිය වෙසක් එක අහිමි වුණානේ. අපිට දන්සැල් කොච්චර අහිමි වුණාද? පොසොන් එක අහිමි වුණා. දන්සැල් අහිමි වුණා. පුතේ ලංකාවේ දන් දෙන හැම අහිංසකයෙක්ම ඒ කියන්නේ අහිංසකයෙක්ම දන් දෙන්නේ පුතේ නියම සැදැහැ සිටි.
කෝටිපතියෝ දන් දෙන්නේ පුතේ සදහැ සිතින් නෙවෙයි. හැබැයි දුප්පත් මිනිස්සුන්ගේ සරුවත් දන්සැල, දුප්පත් මිනිස්සුන්ගේ කෝපි දන්සැල, දුප්පත් මිනිස්සුන්ගේ සවුකැඳ දන්සැල, දුප්පත් මිනිස්සුන්ගේ මඤ්ඤොක්ක දන්සැල කවුද පුරුදු කළේ? පුතේ පුරුදු කළේ මිහිඳු හාමුදුරුවෝ. අද වෙනකල්වත් පුතේ ඒ දන්සැල් සංස්කෘතියෙන් මිදෙන්න අපිට බෑ. ඊළඟට මේකෙදී අහන්න ඉඩ තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ මහාතිත්ත ඇමති අනුලාභිසවට සම්බන්ධව කතා කළා මොනවද කිව්වේ? ඔය මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු බොහෝ දේ අනුලාභිසව දැනගත්තා කියන එක තියෙනවා මේකේ. ඊළඟට මම ඔය කියලා දුන්නු කතාවෙන් පුතාලට අහන්න පුළුවන් මේ මිහිඳු හාමුදුරුවෝ එනකොට ලංකාවේ මිනිස්සු වැන්දේ පිදුවේ මොනවටද කාටද? වැන්දේ පුතේ ගිනි දෙවියට, වැන්දේ පුතේ අහේතුක ගස්ගල් වලට, වැන්දේ පුතේ පර්වත සූර්යා ඉර දෙයියා. ඒ ඔක්කොම වෙනස් කළා. අර්ථාන්විත තැන්වලට අපිව මාරු කළා. ඒක ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඊළඟට භික්ෂුන් වහන්සේලා සංඝාවාස හදාගත්තේ කොහේද? ගල්ලෙන් වල. ඊළඟට මේ ඔක්කොම කලේ මිහිඳු හාමුදුරුවන්ගේ මොළයෙන් පමණක්ද? නෑ. මේ ඔක්කොම කලේ පුතේ උගත්තු ගෙනාවා, කලාකාරයෝ ගෙනාවා, චිත්‍ර ශිල්පීන් ගෙනාවා. ඒ අයගේ සහයත් මිහිඳු හාමුදුරුවෝ මේ වැඩේට ගත්තා. තව දෙයක් ඔබෙන් අහන්න පුළුවන්. මිහිඳු හාමුදුරුවෝ ඉස්සෙල්ලාම බණ කිව්වේ කාටද? ඉස්සෙල්ලම බණ කිව්වේ පුතේ සාමාන්‍ය ජනයාට. මේ පොතේ ජාතක කතා දෙක දාලා නැහැ උත්තිය රජුරුවන්ගේ කටට. එතකොට මගේ කටෙන් මම පුතාලට කියනවා කෝකාලුක ජාතකයයි තේසකූණ ජාතකයයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනුරාධපුරයට එන්නත් කලින් අතරමඟදී. ඊළඟට කියලා දුන්නු කතන්දර දෙක තාම මගේ ඔළුවේ තියෙනවා. පුතාලගේ අම්මලා තාත්තලාගේ ඔළුවෙත් තියෙනවා. ඒ තමයි පව් කළොත් අපායේ പ്രേත වස්තු, පින් කළොත් දිව්‍ය ලෝකේ විමාන වත්තු. අපි සිංහලය බය කළේ පුතේ පින් කෙරෙව්වා දිව්‍ය ලෝකේ යන්න, බය කළා අපායට යන්න. ඊට අතිරේකව උගත්තුන්ට කිව්ව පුතේ ඒකේ නම නම් මේ කතාවේ දාලා තිබුණේ නෑ, තේරුම දාලා තිබ්බා. ඒ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ දේශනා කළා පුතේ චුල්ල හත්ති පදෝපම කියලා සූත්‍රයක්. චුල්ල හත්ති පදෝපම සූත්‍රය. මෙන්න මේ සූත්‍රය ගැනත් අනුලාභිසවට මහාතිත්ත කරුණු කිව්වා කියන එක උත්තේ රජුරෝ කිව්වා. ඔන්න පුතේ මම මේ පළවෙනි කතාවේ මේ කතාව ඔබ අනාගතයේ සිංහල කළත් සිංහල නොකළත් ඉන්නේ ශ්‍රී ලංකා මහ පොළොවේ නම් ඔබ මේ මිහිඳු හාමුදුරුවන්ව නැවත කියවලා මේ කතාවත් නැවත කියවලා මේ අපේ සංස්කෘතියේ විශේෂ ලක්ෂණ උන්වහන්සේ හරහා අඳුනා ගන්න ඕන. ආයිබුවන් අපි මෙතෙක් වෙලා සාහිත්‍ය පිළිබඳව කතා කර හිටියේ. දැන් මම ඊළඟට ලෑස්ති වෙන්නේ ඔබට මේ ව්‍යාකරණ පිළිබඳව මේ ආරම්භක දවසේම හැඟීමක් දෙන්න. මේ භාෂාවේ ව්‍යාකරණ ගැන කියන්න කලින් මම මේ ව්‍යාකරණ වලට ප්‍රවේශ වෙනකොටත් කියන්න ඕන මම මේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්ව ඉඳලා මේ අපොස සාමාන්‍ය පෙළ ඔබ වෙනුවෙන් කතා කරන්න ආවේ මේ පෙරදිනි සරසවි ආයතනයේ අධිපතිතුමා අපේ ග්‍රහාන් බ්‍රාහ්මණගේ මොදහු මගේ ආදරණීය ශිෂ්‍යෙක්. ඔහු මෙහෙවන මේ සාමාන්‍ය පෙළ
ඔන්ලයින් පන්ති සඳහා මම නැතු විවෘත දේශනවලට සහභාගී වෙලා නැහැ මේ පාඨමාලාවේ. ඉතින් අද තියෙන මේ තාක්ෂණික අර්බුදය මැද්දේ ඔබට ව්‍යාකරණ හා සාහිත්‍ය පිළිබඳව අත්‍යවශ්‍ය දැනුමක් දෙන්න ඕන කියලා ගිහාන් බ්‍රාහ්මණගේ ඇතුළු එහි ගුරු මණ්ඩලය මගෙන් ඉල්ලපු විශේෂ ඉල්ලීම හින්දා තමයි මේ කටයුත්තට මම මේ සම්බන්ධ වුණේ. ඉතින් පුතේ ඔබට ව්‍යාකරණ පාඩමක් කරන්නයි මම මේ හදන්නේ. ව්‍යාකරණ පාඩමක් හදනකොට මම බැලුවා ඔබේ විෂය නිර්දේශයේ තැන්වල මේ අක්ෂරමාලාව ගැන යම් සඳහනක් පළවෙනි කතාවේ තියෙනවා. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා මම දැක්ක අක්ෂරමාලාව. ඊට පස්සේ තව ටිකක් එහාට යනකොට වාක්‍ය හදන එක. ඊළඟට පළවෙනි මේකෙම තිබුණා වචන කීපයක් දීලා ඒ වචන වලින් කොහොමද වාක්‍ය හදන්නේ කියලා වාක්‍ය හදලා පෙන්නන්න. දැන් මේ පළවෙනි පොතේ වචන 5ක් තිබ්බා. දැන් මම හිතුවා ඕනනම් මට ඒ වචනේ මැද්දට දාලා වාක්‍යයක් හදලා පෙන්වන්න පුළුවන්. ඒත් වඩා වැදගත් වෙන්නේ එහෙම වාක්‍යයක් හදන එක නෙමෙයි මේ වාක්‍ය හදන නීතිය ඔබට කියලා දෙන එක. මෙන්න මේක පුතේ මතකෙට ගන්න. අපේ භාෂාවේ භාෂා ව්‍යවහාර දෙකක් තියෙනවා. එකක් පුතේ කටවහර. අනිත් එක පුතේ ගත්වහර. අපිට පුතේ කටවහර උගන්වන්නේ අපේ අම්මා. එහෙනම් පුතේ කතික භාෂාවට අපි කියන්නේ මව්බස කියලා. දැන් බලන්න පුතේ මව්බස කියලා එකක් තිබ්බට අපිට පියබස කියලා එකක් නැහැනේ. අම්මා කියලා දෙන කතා කරන භාෂාව තමයි කටවහරේ සිංහල භාෂාව. දැන් පුතාලා හිතයි ඔය කතා කරන සිංහලේ ව්‍යාකරණයක් තියෙනවද කියලා. පුතේ මේකේ ව්‍යාකරණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක බෝඩ් එකක්. දැන් මේක මම කියන්නේ මේ බිත්තියට අලවලා පුවරුවක් තියෙනවා. මම කවදාවත් කියන්නේ මේ බිත්තියට අලවලා පුවරුවක් ඉන්නවා කියලා. අතීත කාලෙට අපි කියන්නේ පුවරුවක් තිබ්බා. මේක දැන් නම් අපි කියන්නේ පුවරුවක් තියෙනවා. දැන් මම මෙතන ඉන්නවා. ඊයේ නම් මම මෙතන හිටියා. එතකොට මගේ කණ්ණාඩි දෙක මෙතන තියෙනවා. මම කියන්නේ මගේ කණ්ණාඩි දෙක මෙතන ඉන්නවා කියලා. වැස්සකටවත් ඉස්කෝලේට නොගිය එක්කෙනත් පුතේ හරියට සිංහල කතා කරනවා. සිංහල කතා කරන්න බැරි ශ්‍රව්‍ය හෝ මේ මුඛයේ ආබාධයක් තියෙන කෙනෙකුට පමණයි. එච්චර ලස්සනට පුතේ අපිට මේ සිංහල භාෂාව ඉගෙනුවේ කවුද? වෙන කවුරුත් නෙවෙයි පුතේ අම්මා. දැන් අපේ දරුවෝ සමහර විට ලොකු වෙලා කියන්න පුළුවන්නේ අම්මා මට මොනවද කළේ? වෙන මුකුත් නොකලට කමන්නේ පුතේ. ඔබට කතා කරන්න ඉගෙනුවේ අම්මා. තාත්තා නෙවෙයි. තාත්තා අපිට කතා කරන්න උගන්වලා නැහැ. අපිට ඒක කියලා දීලා තියෙන්නේ මෑණියෝ. එහෙනම් මව්බස. එතකොට පුතේ ලංකාවේ ඕනම නූගතෙකුට කියන්නේ වැස්සකටවත් ඉස්කෝලේට නොගිය කෙනෙකුටත් හරියට කතා කරන්න පුළුවන් කලේ ඒගොල්ලන්ගේ අම්මා. ඒ හින්දා අපි දන්නවා කතා කරන එක හරිම ලේසි. මට පොතක් තියෙනවා. මට පන්තියක් තියෙනවා. මට අම්මෙක් ඉන්නවා. කවුරුත් කියනවාද පුතේ අපේ මුදුලේ ගහක් ඉන්නවා. අපේ මුදුලේ ලිඳක් ඉන්නවා. අපේ මුදුලේ වලක් ඉන්නවා. අපේ මිදුලේ බංකුවක් ඉන්නවා. අපේ ගේ ඇතුලේ පුටු ඉන්නවා. අපේ ගෙදර පුටුවක් තිබ්බා.
එහෙම කියන්නේ නැහැ පුතේ අපි. අපි කියන්නෙම මේක අප්‍රාණ වාචී. හැබැයි අම්මා ඕවා කියලා දුන්නේ නැහැ පුතේ. ඒ හින්දා මේ කතා කරන සිංහල භාෂාව ලංකාවේ එක්කෙනෙක්වත් පුතේ වරද්දන්නේ නැහැ. හැබැයි පුතේ ලියන්න ගිය ගමන් අපි වරද්දන. දැන් මමනේ ඔබට මේ අද කතා කරන භාෂාවෙන් සිංහල ව්‍යාකරණ උගන්වන්න හදන්නේ. දැන් මං ඕගොල්ලන්ට සිංහල උගන්වන කීවෙනි ගුරුවරයාද? ඔබ 5 දී ව්‍යාකරණ ඉගෙන ගත්තා. 6 දී ඉගෙන ගත්තා. 7 දී ඉගෙන ගත්තා. 8 දී ඉගෙන ගත්තා. 9 දීත් ඉගෙන ගත්තා. මේ 10. ඒ කියන්නේ ඕගොල්ලෝ ගුරුවරු 5 දෙනෙක්ගෙන් ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔබට කතා කරන්න ඉගෙනුවේ පුතේ අම්මා විතරයි. ඔබ අම්මාගේ භාෂාවෙන් ලස්සනට කතා කරනවා. දැන් මම පුතේ මේ ඔබට කතා කරන්නේ මගේ රංකිරි කට ගෑවේ මගේ අම්මා. ඒ කියන්නේ අම්මා මාව ඉපදිච්ච ගමන් අද වගේ කොරෝනා ප්‍රශ්න තිබ්බේ නැහැ. මාව දුටු ගමන් අපේ අම්මගේ ඇඟිල්ලක් මගේ දිවේ තිබ්බා. අම්මගේ ඇඟිල්ලේ විස බීජ ඒවා තමයි මං ඉස්සෙල්ලම ඇඟට ගත්තේ. ඒකෙන් මට ප්‍රතිශක්තිය ඇති වුණා. ඉඳ පුතේ කවදාවත් අම්මට බනින්න එපා. මොනවද අම්මා මට කළේ? මේ කතා කරන්න ඉගෙනුවේ පුතේ අම්මා බව මතක තියාගන්න. හොඳයි. ඒ කතා කරන භාෂාවනේ. දැන් මම මගේ පුතාලට කියලා දෙන්න යන්නේ ලියන භාෂාව වරදින්නේ ඇයි? මං ඕගොල්ලන්ගේ 5 වෙනි සිංහල ගුරුවරයාද මම දන්නේ නැහැ. ඒත් අපිට ලියන්න බෑනේ පුතේ. මං දැන් ඔබට අද කියලා දෙන්න යන්නේ හරියට ලියන්නේ කොහොමද? බලමුකෝ මේ වෑයම හරියයිද කියලා. පුතේ අපි වාක්‍ය ලියන්න ගියාම අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක් ලියනවා. ඔන්න මම වාක්‍යයක් ලියලා පෙන්නනවා. පුතේ ගැමියෝ වැඩ කරති. ඔන්න මම ලියපු වාක්‍ය. එතකොට මේ ගැමියෝ වැඩ කරති කියන වාක්‍ය විතරයි මං කියලා දෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ ගැමියෝ බහුවචනනේ. මං ඒක වචන කියලා දෙන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ මම ළමයා වැඩ කරයි. ඒක කියලා දෙන්නේ නැහැ. දරුවා නිදි කිරයි. මල්ලි පාඩම් කරයි. අක්කා සින්දුවක් කියයි. මං ඒක කියලා දෙන්නේ නැහැ පුතේ. හේතුව මොකද දන්නවද? ලංකාවේ කිසිම ළමයෙක් පුතේ ඒක වචන වාක්‍ය වරද්දන්නේ නැහැ. ළමයි වරද්දන්නේ පුතේ බහුවචන වාක්‍ය විතරයි. දැන් අපි හිතමුකෝ පුතාලා බුද්ධ ආගම ඉගෙන ගන්නවා කියලා. අපි හිතමු පුතාලා සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නවා. කවදාවත් පුතේ ඕගොල්ලන්ගේ සමාජ අධ්‍යයන උත්තරයක් පුතාලා ලිව්වොත් ඒකේ ව්‍යාකරණ වරදින්නේ නැහැ පුතේ. ව්‍යාකරණ වරදින්නෙම පුතේ බහුවචන આવොත් විතරයි. බහුවචන આવොත් විතරයි. හැබැයි ඒකේ භයානකකම මොකක්ද දන්නවද? අපි ප්‍රශ්න අහන්නෙම පුතේ බහුවචනෙනුත් විතරයි. මෙන්න මේ රහස මගේ පුතාලා අද දැනගත්තොත් ඒක වචන ඉගෙන ගන්න එපා පුතේ. ලංකාවේ කිසිම ළමයා පොත බලයි කියලාම තමයි ලියන්නේ. ලංකාවේ ඕන ළමෙක් ගුරුවරයා අපිට උගන්වයි. එහෙමමයි ලියන්නේ. දරුවා පාඩම් කරයි. එහෙමමයි ලියන්නේ. හැබැයි අපිට වරදින්නේ පුතේ මෙන්න මේ බහුවචනේදී. මං ඔන්න පුතාලට නීතිය කියලා දෙන්නයි යන්නේ. පුතේ බහුවචන වර්ග තියෙන අපිට 4යි. හොඳට මතක තියාගන්න.
කරති කියන ක්‍රියාපදයෙන් අහන්න කවුද ඕක කළේ? එතකොට පුතේ කරති කියන ක්‍රියාවෙන් ඇහුවම ගැමියෝ වැඩ කරති. කවුද කළේ? මෙයා. මෙයා තමයි වාක්‍යයේ ප්‍රධානියා. අපි උක්ත කියලා කියන්නේ මෙයාට. හොඳට මතක තියාගන්න පුතේ. ක්‍රියාපදෙන් ඇහුවම මේක බහුවචන නම් නිතරම මෙන්න මේ ඕ શબ્දය අගට එන්න ඕන. මේ තියෙන ඕ શબ્දේ. මීට පස්සේ කිසි දිනක පුතේ ගැමියන් වැඩ කරති කියලා ලියන්න බෑ. මොකද මේ શબ્දේ තියෙන්න ඕන. ඔන්න මම දැන් පුතාලට මේ જાති වාක්‍ය ටිකක් නිකන් කියාගෙන යනවා. දරුවෝ පාඩම් කරති. මේ තියෙන පුතේ શબ્දේ. දරුවෝ පාඩම් කරති. රජ්ජුරුවෝ වැඩ කරති. කවුද කරති? රජ්ජුරුවෝ. මේ තියෙන ඕ શબ્දේ. මීමැස්සෝ මී පැණි එකතු කරති. කවුද කරති? මීමැස්සෝ. ගොවියෝ බත් කති. කවුද කති? ඕ શબ્දේ. ගොවියෝ. සමනලයෝ අහසේ පියාඹති. කවුද පියාඹති? සමනලයෝ. දැන් පුතේ මනසේ ඇඳගන්න ක්‍රියාපදෙන් ඇහුවම කරපු එක්කෙනා බහුවචන නම් ඕ શબ્දේ තියෙන්නම ඕන. දැන් ඔන්න පුතාලට මම ඔය අනාගතයේ දෙන ටියුට් එකක මම ඇදලා පෙන්නන්නම්. මේ ඕ શબ્දෙන් එන શબ્ද මේ විදියට ඉරක් ගහලා මෙතන ඕ කියන શબ્දේ දාලා පහලට මං දරුවෝ රජ්ජුරුවෝ ගැමියෝ මදුරුවෝ හාමුදුරුවෝ නෑයෝ වේයෝ ඉබ්බෝ ඔය විදියට ලියලා පෙන්නන්න. දැන් පුතේ ඔයාලා සිංහල ව්‍යාකරණේ භාගයක් දන්නවා දැන්. මේකෙන්මයි ප්‍රශ්න අහන්නේ බහුවචනේ. ඇයි බහුවචනෙන්ම අහන්නේ? ඉතින් ඕගොල්ලෝ ඒක වචන වරද්දන්නේ නැහැ. මෙන්න මේ රහස පුතේ ඕගොල්ලන්ට පහේ ශිෂ්‍යත්වදී කියලා දුන්නා නම් ලංකාවේ එක ළමයෙක්වත් ව්‍යාකරණ වරද්දන්නේ නැහැ. නීතිය මෙච්චරයි. වෙන කිසි දෙයක් මතක තියාගන්න එපා. ක්‍රියාපදෙන් ඇහුවා කවුද කරති? ගැමියෝ. දැන් මෙතන ඕන තරම් වාක්‍ය වෙනස් කරන්න. රජ්ජුරුවෝ වැඩ කරති. හාමුදුරුවෝ බණ දේශනා කරති. මීමැස්සෝ පියාඹති. ගොවියෝ බත් කති. බල්ලෝ කුඹුරු කොටති. ඔය ඕන දෙයක් පුතාලා කැමති වාක්‍යෙට දාගෙන වාක්‍ය හදාගන්න. හැබැයි ඕ શબ્දේ තියෙන්න ඕන. මගේ පුංචි පුතාලා දූලා කවදාවත් මේකෙන් ඇහුවම මෙතනට අල්න යන්න නම් දාන්න තහනම් ගොවියන් වැඩ කරති වැරදි. රජ්ජුරුවන් වැඩ කරති වැරදි. මීමැස්සන් පැණි බොති වැරදි. දරුවන් වැඩ කරති වැරදි. ගොවියන් වැඩ කරති වැරදි. මේක තමයි හරි රූපේ. දැන් අපි මේකේ පහලට නිදර්ශන ලියා ගන්නවා කොච්චර ඕ શબ્ද තියෙනවද. ඔන්න දැන් පුතාලගේ ව්‍යාකරණයෙන් භාගයක් ඉවරයි. දෙක තමයි පුතේ ඔන්න ක්‍රියාපදේ කරති. අරකමයි ගත්තේ මම වැඩ. මේක මිනිස්සු. එක පුතේ ඕ යන්න. දෙක හූ යන්න. පුතාලා ඊට පස්සේ වාක්‍ය ලියනකොට ඕ යන්නෙන් නෙවෙයි නම් මේ නාමපදේ හදන්නේ. අනිවාර්යෙන්ම පුතේ ඒක හදන්නේ හූ යන්නෙන් බව මතක තියාගන්න. බලන්න මිනිස්සු වැඩ කරති. කවුද? හූ.
භාෂාව දන්නේ නැති එක්කෙනා පුතේ මිනිස්සුන් වැඩ කරති කියලා ලියනවා. කරති කවුද? මිනිස්සු. අග තියෙන්නේ හුයන්න. එතකොට මම කරන්නේ මම ඔයගොල්ලන්ට පොතක සටහනක් දාලා දෙනවා. මේ මෙහෙම දාලා හු කියලා දාලා ඒකෙන් හැදෙන වචන මොනවද? මේ දෙක. මේක එක එක දෙක. දැන් මේකෙන් මම තව වචන හදලා පෙන්නන්න. ඇත්තු පෙරහැරේ යති. කවුද යති? ඇත්තු. මේ තියෙන්නේ හු. දැන් පුතාලට ඇහෙන්න පුළුවන් කෝ හුයන්න පේන්නේ නැහනේ. පුතේ ඒක පේන්නේ නැති බව ඇත්ත. ඒක හැදෙන්නේ ඇත් එකතු කිරීම හු සමානයි ඇත්තු. වලස්සු කැලෑවේ සිටිති. කවුද පුතේ සිටිති? වලස්සු. ඕහු වැඩ කරති. කවුද කරති? ඕහු. ඇතැම්හු පාඩම් කරති. කවුද කරති? ඇතැම්හු. භාෂාව පුතේ දන්න අය කවදාවත් ඇතමුන් වැඩ කරති කියලා අල්නයන්නෙන් ලියන්නේ නැහැ. ලියන්නෙම පුතේ මේ හූ සද්දේ. දැන් මේකේ ලයිස්තු ගත කළොත් මෙන්න මේ රූප හම්බ වෙනවා. මිනිස්සු, වලස්සු, ඇත්තු, ඕහු, සමහරු, යක්කු. ඒගොල්ලෝ වැටෙන්නේත් හූ සද්දෙට. යක්කු සොහොනේ සිටිති. ඇත්තු පාරේ යති. සමහරු වැඩ කරති. සමහරු පාඩම් කරති. ඔන්න පුතාලා දැන් භාෂාවේ කෑලි දෙකක් ඉගෙන ගත්තා. මීට පස්සේ මගේ පුතාලා, මගේ දූලා කිසි දවසක පුතේ මේකට අල්නයන්න දාන්න තහනම්. මේකෙන් අහන්න ඕන කවුද මේක කළේ? දැන් මේක බලන්න. ඔන්න ඊතලේ කවුද කරති? මිනිස්සු. කවුද වැඩ කරති? කැමියෝ. එතකොට මේ තියෙන්නේ පුතේ ඕ සද්දේ. මේ තියෙන්නේ හූ සද්දේ. ඊළඟට මොනවද එන්නේ? ඊළඟට එන්නේ පුතා ඒකේ රූප විතරක් නෙමෙයි අක් එක්. ඔන්න ඔය දෙක නම් පුතේ ඒක වචන. ඔන්න ඒක වචන වරදින එකම අවස්ථාව තමයි පුතාලා භාෂාව දන්නවා නම් අපි වාක්‍යයක් ලියලා මේක ගමු. මෙතනින් මම ලියන්නම් ඒක. දැරියක් පොත් ලියයි. ලියයි කියන එකෙන් අහනවා පුතේ කවුද ලියයි? මෙන්න උත්තරේ. දැරියක් පොත් ලියයි. භාෂාව දන්නේ නැති එක්කෙනා පුතේ මේක ලියන්නේ දැරියක පොත් ලියයි. එහෙම නැත්නම් භාෂාව නොදන්නා කෙනෙක් ලියයි දැරියකු පොත් ලියයි. ඕ අකුරෙන් ලියන්න, හූ අකුරෙන් ලියන්න, අනික අක් සහ එක්. මේ එක්කෙනුත් වාක්‍යයක් කියන්නම්. බල්ලෙක් අප දෙසට උඩුබුරාගෙන ආවේය. බල්ලෙක් අප දෙසට උඩුබුරාගෙන ආවේය. ගැමියෙක් කුඹුරේ සිටියේය. එක්. භාෂාව දන්නේ නැත්නම් පුතා ලියන්නේ ගැමියකු කියලා. කවදාවත් මගේ පුතේ ක්‍රියාපදෙන් ඇහුවම ඒක මේ දෙකෙන් විතරයි තියන්න ඕන. දැන් බලන්න පුතේ මං කෑලි කියලා දුන්නේ කොච්චරද කියලා? ඕ හූ අක් එක්. මෙන්න මේ තුන තමයි පුතේ අපි වරද්දන්නේ. ඕ යන්නෙන් එන ලැයිස්තුව හදන්න ඕන. බල්ලෝ
ගැමියෝ, රජ්ජුරුවෝ, වැද්දෝ, පුරුෂයෝ, රාජපුරුෂයෝ ඔය විදියට ලැයිස්තුව හදන්න ඕන. හාමුදුරුවෝ, මදුරුවෝ, පෙරේතයෝ, යක්ෂයෝ, නෑයෝ, ඈයෝ, වේයෝ. ඊට පස්සේ පුතේ හූ යන්න ඉගෙන ගන්න ඕන. ඕනම ක්‍රියාපදයෙන් ඇහුවම ඒක කරපු අය හූ යන්නෙන් ඉවර වෙන්න ඕන. මිනිස්සු වැඩ කරති, ඇත්තූ පාරේ යති, සමහරු පොත් බලති, යක්කු සොහොනේ සිටිති, බබ්බු හුරතල් වෙති, වෙද්දු බෙහෙත් දෙති. ඒ හූ යන්නේ. මේක පුතාලට මගේ ඔබේ කනට මං නිතර කියනවා අද ඉඳලා. මං නිතර කියනකොට මගේ පුතාලට තේරෙනවා බහුවචන වාක්‍ය ඉගෙන ගන්න හැටි. කවදාවත් පුතාලගේ මෙන්න මේකෙන් විතරයි ඒක වචන වාක්‍ය උගන්වන්නේ. ගැමියා පාඩම් කරයි, දරුවා පොත ලියයි, වැද්දා දඩයම් කරයි, ගොවියා බත් කයි, බල්ලා උඩුබුරලයි. ඒවා උගන්වන්න ඕනේ නෑ පුතේ. ඒවා පුතාලා වරද්දන්නේ නෑ. නරක කියන්නේ පුතේ මේ විභාගවලට අහන්නෙම පුතාලා දන්න එක නෙවෙයිනේ. අහන්නෙම නොදන්නා මේ බහුවචන. මේක ඒක වචන. මේ දෙකම බහුවචන. බලන්න පුතේ මම මේක උගන්වන්න තාම ගිය පුතේ පැය භාගයයි. මගේ පුතාලා මේක අද තේරුම් ගත්තා නම් පුතාලා මැරෙන කලුත් මේ නීතිය ආයි වරද්දන්නේ නැහැ. මොකද ඔබේ ඔළුවට කවුරු හරි පුතේ මම මේ ඉගැන්නුවා වගේ කාවද්දන්න ඕන ක්‍රියාපදයෙන් ඇහුවම ඕහු අක් එක් කියන හතර මිස මොන හේතුවක් හින්දවත් අන් උන් එන් දාන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ මෙන්න මෙහෙම දැරියන් වැඩ කරති වැරදි. මොකද එතන තියෙන්නේ අන්. බල්ලෙකු වැඩ කරති වැරදි. මේ රූපම විතරයි පුතේ ලියන්නේ. ඕයන්නයි හූ යන්නයි අක් එක්. දැන් පුතේ මට උගන්වන්න පැය භාගයක් ගියේ නෑ ඒ ටික. දැන් පුතාලට තේරුණා නම් විභාගෙන් අහන්නේ පුතේ දන්නේම නැති බහුවචන වාක්‍ය ගැන විතරමයි. ඒක පුරුදු වුණොත්, ඒක පුරුදු කරලා ගත්තොත් පුතාලට වාක්‍ය හදන එක ඒ හැටි මහ ලොකු වැඩක් නෙවෙයි පුතා. ඔබ වරද්දන්නේ බොහෝ විට අපෙන් වෙන වැරද්ද තමයි පුතේ මම මේ කියලා දුන්න විදියට නැතුව අපි බොහෝ විට උගන්වන්න හදනවා ප්‍රථමා විභක්ති, හෙට කර්ම විභක්ති, අනිද්දා කර්තෘ විභක්ති. ඒ තුන පුතේ එහෙම උගන්වන තාක්කල් ව්‍යාකරණ ඉගෙන ගන්න බෑ. මම පුතාලට ප්‍රථමා විභක්ති කියලා කිව්වෙමත් නැහැ. ඕන්නම් මම දැන් කියන්නම් මේ ඔක්කොම ප්‍රථමා විභක්ති තමයි. මේවා මේ ටික පුළුවන් නම් පුතේ වාක්‍ය හදන්න පුළුවන්. ඒ හින්දා මතකයේ තියාගන්න මම පුතාලට නැවත ඉදිරියේ මේක කටපාඩම් වෙනකල් කියනවා. එතකොට පුතාලා ඉබේ අතහුරු කරගන්නවා. මේ දැන් උදාහරණයක් හැටියට මම මේ දවස්වල ජාතක පොත සිංහලට පෙරලනවා. එතකොට මේ 550 ජාතක පොත සිංහලට පෙරලද්දී මම වැඩියෙන් ලියන්නේ පුතේ බහුවචනෙන්. ඒ කියන්නේ ඕ යන්නෙන් ලියන්නේ. ඊළඟට හූ යන්නෙන් ලියන්නේ. ඉඳලා හිටලා මේ දෙකෙන්. ඒ ඇයි දන්නවද පුතේ ඒකේ තේරුම? භාෂාව ලස්සන වෙන්න නම් පුතේ මේ දෙකෙන් ලියන්න ඕන. මේකෙන් ලියන්න ඕන.
ඒක වචනෙන් ලිව්වට පුතේ ලස්සන නැහැ. දැන් බුදු හිමි වැඩ වසයි කිව්වම මේක ලස්සන මදි. වරපතල නැහැ. රජතුමා වැඩ කරයි කිව්වට ඒක දැනෙන්නේ නැහැ. ඒක බහු කළාම තමයි පුතේ ලස්සන. මෑනියෝ ඔන්න ඕ සද්දේ. මෑනියෝ අප බලා ගනිති. කවුද ගනිති? මෑනියෝ. දැන් ඔක මෙහෙම කිව්වොත් අම්මා මාව බලා ගන්නවා. ඒකේ කිසි ගෞරවයක් නැහැ පුතා. එහෙනම් මේ බහු වචනෙන් තමයි ඔය ගෞරවාර්ථය එන්නේ. එහෙනම් මේ රූප තුනම ඕන වෙනවා. දැන් මම මුළු 550 ජාතකයම ලියන්නේ මේ තුනේ. මම ඒක වචනේ පාවිච්චි කරන්නේ නැහැ. දේවදත්තට මම පාවිච්චි කරනවා ඒක වචනේ. මොකද යාට ගරු කරන්න ඕනේ නැහැ. එහෙනම් දේවදත්ත වැඩ වාසය කරයි කියලා ලිව්වට කමන්නේ නැහැ. ඒත් මම බුදුහාමුදුරුවෝ ගැන ලියන්නේ අප මහ බෝධිසත්වයෝ දඹදිව බරණැස් නුවර බල්ලෙක්ව ජීවත් වූහ. බල්ලෙක්ව ජීවත් වූහ. අක් නෙවෙයි එතන මම පස්සේ කියලා දෙනවා ඊළඟ දවසේ පුතාලට රූප දෙකක් ආවම කරන දේ. මම දැන් මෙච්චර කල් ඉගෙනුවේ රූප එකයි. දැන් වැද්දෝ හේන් කොටති. කවුද කොටති? වැද්දෝ. මේක ඔළුවට ආවට පස්සේ තමයි මම පුතාලට උගන්වන්නේ මැද්දටත් නාමපදයක් ආවොත් මොකද කරන්නේ? නැත්නම් පුතාලා තර්ක කළයි දෙකම ඕයන්නෙන් දැම්මොත් හරියයිද කියලා. එහෙම දාන්න බෑ. ඒක මම පස්සේ කියලා දෙන්නම්. ඒක අද කියලා දුන්නොත් ඕගොල්ලෝ බය හිතනවා. අද ඕගොල්ලෝ මගේ මේ කතාව ඇහුවට පස්සේ ඔය පාඩම් කරන ගමන් ඔය නිකන් ඉන්න ගමන් මේ જાතියින් වාක්‍ය හද බලන්න. කොළ ගන්න එපා. හිතින් හදන්න. හිතා හදන්න. මේ මැස්සෝ රොන් ගඩිති. හරි ඒක ඕ සද්දේ තියෙනවනේ. වැද්දෝ දඩේමේ යති. කවුද යති? වැද්දෝ. ඔය යන්න තියෙනවනේ. මී මැස්සෝ රොන්නුරා බොති. කවුද බොති? මී මැස්සෝ. ඔය තියෙන්නේ ඕ සද්දේ. නෑයෝ පෙරහැර දිනවල අපේ ගෙදරට එති. කවුද එති? නෑයෝ. ඕ සද්දේ තියෙනවා. නෑ යන් කියලා ලියන්නේ නෑ පුතේ. ඒක භාෂාවේ වැරද්දක්. ඕගොල්ලෝ ඔන්න ඔහොම ලියනවා. නෑයන් අපේ ගෙදරට එති. නෑයෝ අපේ ගෙදරට එති. මේක කට පාඩම් කරලම උගන්වන්න. අම්මා නම් අපිට හෝම්වර්ක් දුන්නේ නෑ පුතේ. අම්මා උක්තාක්‍යත දන්නේ නෑ පුතේ. දැන් මගේ අම්මා වැස්සකටවත් ඉස්කෝලේ ගිය කෙනෙක් නෙවෙයි මගේ අම්මා. ඒත් මං සිංහල භාෂාව පිළිබඳ තරමක් දන්නා කෙනෙක්. එතකොට ඒ තරමක් දන්නා දැනුම මට දුන්නේ ශිෂ්‍යත්වයට ලිව්වේ නැති අම්මා කෙනෙක්. හැබැයි අපේ අම්මා මට හෝම්වර්ක් කළා පුතේ. අම්මා දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මගේ මුණුබුරා. එයා ඉන්නේ කොළඹ. එයා හැදෙන්නේ ඉංග්‍රීසි කතා කරන ළමයි ගොඩක් එක්ක. දැන් මම ගියාම මුණුබුරා බලන්න මට hina මුණුබුරාගේ භාෂාවට. මොකද මුණුබුරා මාත් එක්ක සිංහල කතා කරන්න හදනවා. මුණුබුරාට සිංහල කතා කරන්න බෑ. එහෙනම් ඔහු කතා කරන්නෙම පොත හිටියා සීයේ. මං කියන පුතේ පොත හිටියා නෙවෙයි පොත තිබ්බනේ. මිදුලේ ගහක් තිබ්බ කියනවා මගේ මුණුබුරා. ඒ කියන්නේ මගේ මුණුබුරාට මව්බස තේරිලා නැහැ. අපි කරන වැරද්දක් තමයි අනිවාර්යයෙන්ම පුතේ ජපානයේ ජපන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. දැන් මම ලංකාවේ ඉඳලා ජපානයට ගියා නම් මට උපාධියක් කරන්න බෑ පුතේ ඉංග්‍රීසි භාෂාවෙන්. මං ඉගෙන ගන්න ඕනේ ජපන් භාෂාව. චීනට යන්න පුතාලාට ඉස්සෙල්ලම චීන ඉගෙන ගන්න වෙනවා. ලෝකේ හැම දියුණු වෙච්ච රටක්ම දියුණු උනේ පුතේ
ඒ රටේ භාෂාවෙන් ඉහළට ගිහිල්ලා. ලංකාවට වැරදුනේ අපි පරබස වැදගත් කළා මව් බස විනාශ කිරීම. මම මේ පුතාලා වගේ පන්තියකට ආවේ අපේ ගිහාන් බ්‍රාහ්මණගේ මගේ ආදරණීය ශිෂ්‍යෙක් ඔහුගේ ගුරු මණ්ඩලයේ ඇරයුමින් මෙන්න මේ නොතේරෙන සිංහල භාෂාව දන්න සිංහලෙන් පුතාලට උගන්වන්න. මොකද ඔබ මෙතනදී වැරදුනොත් පුතේ ඔබට උසස් පෙළත් වර්ධින. ඔබ මහා ප්‍රඥෙක් වුණත් පුතේ ඔබ මව්බස ගරහන්. මතක ඇති මේ ළඟදී එක්තරා විදේශ රටක අපේ සිංහල කාන්තාවක් ඇමතිවරියක් හැටියට පත් වුණා පෞගිය සතියේ. ඇය පළවෙනි කතාව කළේ ආයුබෝවන් කියලා මේ ඉංග්‍රීසි භාෂාව දන්න අයටයි කිව්වේ. අත් දෙක නමලා ආයුබෝවන් මගේ රට ලංකාව. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කතා කළා. ඒ කියන්නේ ඇය පෙන්නවා කිසි දවසක උපන් බස අංක 2ට දාන්න එපා. ඒ හින්දා මේ මං කියලා දෙන මේ ව්‍යාකරණ පද්ධතිය අම්මට පුළුවන් වුණා නම් දරුවනි මේ භාෂාව අම්මා උගන්වනවා. ඒත් අම්මලා ලියන සිංහල දැනගෙන හිටියේ නෑ. අම්මලා දැනගෙන හිටියේ කතා කරන සිංහල භාෂාව විතරයි. දැන් ලංකාවේ මම ගොඩක් අය මාව දන්නවා අමාදහරෙන් දොරමණ්ඩලාවෙන්. ඒ දන්නේ පුතේ මම ලියන භාෂාවෙන් කතා කරලා නෙවෙයි. මිනිස්සු මාව අඳුරන්නේ පුතේ කතා කරන භාෂාවෙන් උගන්වනවා. මම දේශන පවත්වන්නේ රූපවාහිනියේ කතාවෙන්. මම ජනප්‍රිය වුණේ පුතේ ලිඛිත භාෂාවෙන් නෙවෙයි. මේකෙන් නෙවෙයි. මම ජනප්‍රිය වුණේ කතික භාෂාවෙන්. ඒක කියලා දුන්නේ පුතේ අම්මා බව මතක තියාගන්න. මේ මං උගන්වන්න යන්නේ අම්මට බැරි වෙච්ච දේ. ඒ කියන්නේ ලියන්නේ කොහොමද? අපි ඉගෙන ගනිමු ඉදිරියේදී. මම මේවට පොතක් හදලා ඔබට බෙදලා දෙන්නම්. එතකොට මම මේවා පෙන්නනකොටම ඔබට ඇස් දෙකින් ඒවා බලාගෙන හරි දාගෙන මේක එකඟ වෙන්න පුළුවන්. අද මේ පළවෙනි දවස. හැබැයි ඉදිරියේදී මේ පාඩම මම නැවත කරනවා. මොකද අපිට දරුවෝ එකතු වෙන ප්‍රමාණය අනුව අද සමාරම්භක දේශනය. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා අපේ සරසවි ආයතනයේට. මේ මං වගේ කෙනෙක් සාමාන්‍ය පෙළට හඳුන්වා දීලා භාෂාව වරදින්න තියෙන තැනින් නිවැරදි කරන්නට ඔබට උදව් කරන්නට මාව පෙළඹවීම ගැන. හරිය?